नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स එතකොට අපි එදා කතා කරගෙන ආවේ ඒ සිතට යෙදෙන චෛතසික ප්‍රමාණයන් පිළිබඳව සංඛ්‍යාත්මකව තියාගෙන ආවේ. ඔකට ඉස්සරලම ලෝකෝත්තර සිත් 40 චෛතසික යෙදෙන ආකාරය, දෙවනුවට මහාගත සිත් 27 චෛතසික යෙදෙන ප්‍රමාණ, ඊළඟට කාමසෝබන සිත් 24 චෛතසික යෙදෙන ප්‍රමාණ, ඊළඟට අකුසල් සිත් 12 චෛතසික යෙදෙන සංඛ්‍යාව. එතකොට මේකේ අනුරුද්ධාචාර්යයන් වහන්සේ ඊටාත්ම අපට දරා ගැනීමට පහසු වෙන විදිහට යම් යම් ක්‍රමෝපායන යොදලා තියෙනවා. ඒ චෛතසික යෙදෙන සිත් ගණන් කොටස් කරනකොට, වගුගත කරනකොට. ඉතින් ඒවා ඔබටත් ඒ කොලම්ස් විදිහට හදා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක ඔබට මේ හරි පහසුවක්. අපිත් ඒ කාලේ කරා. නමුත් දැන් අපිට එහෙම කරගැනීම අවශ්‍යතාවක් නැහැ. මොකද සමහර එකක් අමතක වෙලා තිබුණත් මනසට පුරුදුයි. මනසට නොපුරුදුව අමතක වෙන එකයි පුරුදු වෙලා අමතක වෙන එකයි දෙකක්. මනසට පුරුදු පුහුණු වෙලා අමතක වෙනවා නම් ඒක මතක් කරගන්න ලේසියි. හැබැයි මනසට ඒක ප්‍රගුණ කරලා නැතුව, මනසට ඒක තේරුම් අරගෙන නැතුව අමතක වුණොත් ඒකයි මුල ඉඳලාම ඉන්න. ඒ නිසා ඔක්කොම එක වතාවට මතක් වෙලා එන්නේ නැති. හැබැයි මනසට ප්‍රගුණ කරලා තියාගන්න. එතකොට අමතක වුණාට ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එච්චර ඒක බලපු ගමන් මනසට වෙහෙසක් නැතුව අපහව මනසේ රැඳෙනවා. ආවර්ජන කරලා සම්මර්ෂණය කරලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් අපි මේ කියාගෙන ආවේ අකුසල් සිත් 12 චෛතසික යෙදෙන ආකාරය. අපි අකුසල් සිත් 10ක චෛතසික යෙදෙන ආකාරය මෙතනදී කියලා නා. ඉතින් මේ අපි යන්නේ සංප්‍රයෝගණය සංග්‍රහණය කියන චිත්තචෛතසික වල සුසංයෝගය. යෙදීම මේ දැන් අපි යන්නේ සංග්‍රහණය. ඒක චෛතසික යෙදෙන සිත් ගණන් අපි කියලා දුන්නා. ඒක සංප්‍රයෝගණය. මොකද චෛතසිකනේ සිතක යෙදෙන්නේ. දැන් අපි ප්‍රධානිය සිතනේ. දැන් අපි කියවොත් එහෙම දැන් අපි කියමුකෝ දැන් ගුරුවරයා ගමනක් ගියා. ශිෂ්‍යෝ ගුරුවරයා සමග ගමනක් ගියා. ගුරුවරයා ශිෂ්‍යයින් සමග නෙවෙයි. අන්න ඒ වගේ ගත්තොත් අපි ඒක ප්‍රධාන සිත. එතකොට දැන් අපි මේ කියාගෙන සිතක යෙදෙන චෛතසික පිළිබඳ. ඉස්සරලා කියාගෙන චෛතසිකයක් යෙදෙන සිත් ගන්න. එතකොට පළවෙනි එකේදී මේ ප්‍රධාන සිත, එතකොට ඒ චෛතසික යෙදෙන සිත් ගණන් අපි කිව්වේ. ඒක සංප්‍රයෝගණය. සිත සමග චෛතසික යෙදෙන එකනේ සංප්‍රයෝගණය කිව්වේ. අර ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා චේතසිකා මත කියනකොට එතනදී අපිට කියවනනේ චෛතසික වල ලක්ෂණ 4ක්. ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන ආදී වශයෙන්. ඒක නිසා චෛතසික සිත්වල යෙදෙන ආකාරය ගැන තමයි අපිට කියලා දුන්නේ. සංප්‍රයෝග වෙන ක්‍රමය. එතකොට දැන් අපි මේ කියාගෙන නැවත නැවත මම මේ කියනවා. මොකද නැවත නැවත කියන්නේ නැවත නැවත ඔබට එක පුරුදු පුහුණු වෙලා ආවර්ජන වෙලා තිබිය යුතු වෙනවා. මොකද හේතුව දැන් මේ කොටස් ඔබට ඔබ දිගට මේක කියාගෙන යනවා නම් ප ဋ ාණ ප්‍රකරණයට ගියත් මේක අමතක කරලා යන්න බෑ. අභිධර්ම පිටකය කියන්නේ එක සූත්‍රයක් වගේ. එකින් එකට සම්බන්ධයි. කඩ කර යෑමේ හැකියාවක් නැහැ. ඒ නිසා දැන් අපි මෙතනදී මේ කියන කාරණා හොඳට මතක තියාගන්නට ඕනේ. යා පුළුවන් නම් පොත්වල 7-8 වතාවේ ලියන්න. මේ කියන කාරණා ඒවා අහගෙන
මේ නැත්නම් මේ චන්ද්‍රිකාව කියන පොතේ තියෙන දේවල් නැවත පිටපත් කරන 7-8 වතාව ගන්න. පාඩු වෙන්නේ නැහැ. නිවන් දකින්න යන සත්‍ය අවබෝධ කර ගැනීමට යන ගමනේදීනේ. ඒ නිසා ඒකේ වෙහෙසීම සීමාවක් තියන්න බෑ. මොකද අපි යන්නේ සීමාවක් නැති අනන්ත සැපත අවබෝධ කරගන්න. ඒකට ඒ නිසා ඒ උදෙසා කරන වෙහෙසීමේ සීමාවක් තියන්න බෑ. අවශ්‍යද? එතකොට මෙතනදී අපි ඔන්න දැන් අද ඊළඟට කියනවා උද්ධච්ච සම්පයුත්ත සිතෙහි සහ විචිකිච්ඡා සම්පයුත්ත සිතෙහි යෙදෙන චෛතසික ප්‍රමාණයන් සහ මොනවාද යන වග. මේ මට මේ ඔබට මේ පාඩම පොත නැතුව ගන්නට බැරි කමක් නැහැ. හැබැයි පොත ගන්න එක සුළු කොටසක්වත් අත් නොහැර විස්තර මම මේක කරන්නේ නැත්නම් අපි පැය 7ක්. අනිසා මේක පොත දාත් එතකොට මට අර ආවර්ජනයක් කොට මට ඒ දක්වන ඒ වෙහස ඔබට තේරුම් කරන්නට පාවිච්චි කරන්න පුළුවන්. උදව් කර ගන්නට පුළුවන්, හිලව් කර ගන්නට. ඒ නිසා ඔන්න බලන්නට දැන් මෙතනදී 11 වන සිත උද්ධච්ච සාගත සිතෙහි ඡන්ද පීති දෙක හැර සෙසු අණ්‍ය සමාන 11යි අකුසල සාධාරණ 4යි කියන චෛතසික 15ක් සංග්‍රහ වෙනවා. මේවා නම් ඉතා ලේසි. ඡන්ද පීති හැර. එතකොට අණ්‍ය සමාන 11නේ. අණ්‍ය සමාන ඔක්කොම 13ක් තියෙනවනේ. දෙකක් කරුණාම 11යි. ඒ 11යි අර හැම අකුසල සිතකම යෙදෙන අකුසල සාධාරණ පොදු යෙදෙන එතන 4යි එකතු වුණාට පස්සේ චෛතසික 15 සංග්‍රහ වෙනවා. සංප්‍රයෝග වෙනවා නෙවෙයි සංග්‍රහ වෙනවා. මොකද මේ කියන්නේ සිතක යෙදෙන චෛතසික ප්‍රමාණය. සිතක යෙදෙන චෛතසික ප්‍රමාණයන් දක්වන එකට කියන්නේ සංග්‍රහණය ක්‍රමය. චෛතසිකයක් යෙදෙන සිත් ගණන දක්වන එකට කියන්නේ සංප්‍රයෝග එහෙමත් සංප්‍රයුක්ත ක්‍රමය. මෙතන බලන්න 12 ඊළඟට 12 වෙනි සිත. 12 වෙනි සිත විචිකිච්ඡා සිතනේ. චිත්තේ සාරෝචිත සාධාරණ 7යි ඡන්ද පීති අදිමොක්ඛ හැර. අන්න එතකොට උඩේකට වඩා අමතර වෙනසක් වෙනවානේ. උඩේකේ යෙදුන්නේ නැති ඡන්ද පීති. මේකේ අදිමොක්ඛය දෙන්නේ නැහැ. අදිමොක්ඛ කියන්නේ අරමුණේ සෑහෙන මට්ටමකටවත් දැඩිව පිහිටා සිටිනවා. එතකොට මේ ධර්මතාවක් නේ. මොකද විචිකිච්ඡා සිත කියලා කියන්නේ නිෂ්ඨාවකට ගිහිල්ලා නැහැ දෙගිඩියාවක්. වේල්හකම් කියලා කියන්නේ මන්සන්දියකට ඇවිල්ලා වරිහන්දිය තිබුණාට පස්සේ කෝකද යන්නේ කියලා තීරණය කරගන්න බැරුව ඉන්න මට්ටමක අදිමොක්ඛය කියලා කියන්නේ ඒක ස්ථිරව පිහිටා සිටිනවා කියන එකනේ. එහෙම ස්ථාවරව පිහිටා සිටීමක් නැහැ. ඒ නිසා අදිමොක්ඛ කියන තත්ත්වේ නැහැ. ද පීති අදිමොක්ඛ හැර මේ 4 කියන 15 චෛතසික සංග්‍රහ වෙනවා. අකුසල සාධාරණ එතන 7යිනේ තියෙන්නේ. ඒ 7 මේ සර්වචිත සාධාරණ 7යිනේ තියෙන්නේ. ඒ 7යි ඡන්ද පීති අදිමොක්ඛ අයින් වෙනවා. එතකොට එකතු වෙන මොනවද? විතක්ක විචාර විරිය. ඒ තුන තියෙනවා. එතකොට එතන 10යි. 10යි 4යි 14යි. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡායේව චතුද්දස කියලා කියන්නේ. විචිකිච්ඡා වේදෙන විචිකිච්ඡා සිතේම පමණයි. වෙන එක හිතකවත් දෙන්නේ නැහැ. එතකොට එන්නේ චෛතසික 15 තමයි මේ කියන විචිකිච්ඡා සිතේ වැඩ කරන්නේ. එතකොට මෙසේ අකුසල් සිත් 12යි වෙන් ගණන් වශයෙන් සත්තාකාරයෙන් චෛතසික සංග්‍රහ වෙයි. පරීක්ෂාවෙන් යොදා බලන්න කියලා කියනවා. සත්තාකාරයකට බලන්න කොහොමද අපිට කිව්වේ සත්තාකාරක? අපිට ඉස්සරෝම කිව්වේ පළවෙනි අසංකාරික සිත කියවනේ, දෙවෙනි අසංකාරික සිත කියවනේ, තුන්වෙනි අසංකාරික සිත, හතරවෙනි අසංකාරික සිත, පස්වෙනි අසංකාරික සිත කියලා අපිට එහෙම කතාවක් කියාගෙන ආවනේ. ඊළඟට අපට ආවා මේ සසංකාරික සිත් 5 කියලා ඊළඟට ආවේ. 6 වෙනි එකට ආවේ සසංකාරික සිත් 6. සසංකාරික සිත් 5. සසංකාරික සිත් 5 කියන්නේ මොනවද?
ලෝභ ගොඩේ දෙවෙනි සිතයි හතරවෙනි සිතයි ඊළඟට ද්වේෂ ගොඩේ තියෙන සිත් 12 සංඛ්‍යාවට આવොත් එතන එන 6 වෙනි සිතයි වැරදි දෙවෙනි සිතයි ලෝභ ගොඩේ තියෙන දෙවෙනි සිතයි හතරවෙනි සිතයි හයවෙනි සිතයි අටවෙනි සිතයි අන්න සසංකාරිකනේ ඊට ද්වේෂ ගොඩේ තියෙන 10 සිත නවය සසංකාරිකයි දෝමනසාගත පටික සම්පයුත අසංකාරික 10 වෙනි එක දෝමනසාගත පටික සම්පයුත සසංකාරිකයි එතකොට ඒ සසංකාරික සිත් කියලා එකක් වොන්න එක සංචිතයක් සසංකාරික සිත් අසංකාරික කියලා ගත්තා එතන පහක්ම ආවා 1 2 3 4 5 කියලා 6 වෙනි අංකයට ගන්නේ සසංකාරික සිත් ඔක්කොම ඒකනේ මම කිව්වේ අර අනුරුද්ධාචාර්යන් වහන්සේ අපට මතක තියා ගැනීමට පහසු ක්‍රම සකස් කරලා කියලා ඊළඟට ඒතර 6යි එන දැන් මේක කියවුණානේ ඕන බලන්න මේක මෙසේ චෛතසික මේ සත්තාකාරයකින් සම්ප්‍රහවේ කියලා සත්තාකාරය. ඒතර බලන්න පළවෙනි අසංකාරික සිත දෙවෙනි අසංකාරික සිත තුන්වෙනි අසංකාරික සිත හතරවෙනි අසංකාරික සිත පස්වෙනි අසංකාරික සිත හයවෙනි අසංකාරික සිත 2යි 4යි 6යි 8යි 10යි සසංකාරික. ඒ ඔක්කොම එකට එකක් එතකොට. ඊළඟට 7 වෙනි එක කියලා කියන්නේ මේ කියන චෛතසික 15ක් යෙදෙන උද්දච්ච සම්පයුක්ත සිත සහ විචිකිච්ඡා සම්පයුක්ත සිත සමාන චෛතසික ප්‍රමාණයක් නේ. ඒ නිසා ඒක එකකට දැන්. තේරුණාද? එතකොට දැන් ඔබට මම එදා හැමදාම මම ඔබට කිව්වා මේ සිත් කොහෙන් කිව්වත් ඔබට මතක් වෙලා එකපාරට මෙන්නට දැන් අපි ගත්තොත් එහෙම පළවෙනි අසංකාරික සිත කියලා කියන්නේ සෝමනස්සාගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. දෙවෙනි අසංකාරික සිත සෝමනස්ස සහගත ditthිගත විප්‍රයුක්ත සසංකාරික සිත. හරිද? ඒක දෙවෙනි එක. ඒ කියන්නේ සිත් වශයෙන් ගත්තට පස්සේ නම් හතරවෙනි එක. හැබැයි අසංකාරික සිත් ගණන් කරලා පීලි කරලා ගත්තොත් එහෙනම් ඒක දෙවෙනි සිත බවට පත් වෙනවා. තුන්වෙනි අසංකාරික සිත කියලා කියන්නේ පස්වෙනි සිත. උපේක්ඛාසගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිත. ඊළඟට හතරවෙනි අසංකාරික සිත කියලා කියන්නේ එනි සිත. මොකද උපේක්ඛාසගත ditthිගත විප්‍රයුක්ත හත්වෙනි සිත. උපේක්ඛාසගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික සිත හත්වෙනි සිත. හොඳයි. ඊළඟට පස්වෙනි අසංකාරික හිත මොකක්ද? පස්වෙනි අසංකාරික කියලා හිත කියලා කියන්නේ දෝමනසාගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත. එතකොට අකුසල් සිත් මේ මුල් අකුසල් සිත් 10 කියන්නේ ලෝභ සිත් 8 සහ ද්වේෂ සිත් 2 අසංකාරික 5යි සසංකාරික 5යි. එච්චරයි. අදට ඒ ටික අරගෙන ඒක ඊළඟට අපිට දැන් ඒ පහක් බලන්න විතර ණය ක්‍රම පහක් එතකොට. චෛතසිකයේ දෙන සුවිශේෂී ණය ක්‍රම පහක් එතකොට. එතකොට ඊළඟට අපිට කියනවා අර සසංකාරිකට ඔක්කොම එකට ගන්න. සසංකාරික කියලා කියන්නේ 2යි 4යි 6යි 8යි 10යි. දෙක කියන්නේ සසංකාරික 1 2 3 4 5 කියලා ගත්තොත් කොහොමද එන්නේ? සිත් ගොඩේ නම් දෙවෙනි සිත. සසංකාරික සිත් 1 2 3 4 5 කියලා ගත්තොත් කොහොමද එන්නේ? සෝමනස්සාගත ditthිගත සම්ප්‍රයුක්ත සසංකාරික පළවෙනි සිත. සෝමනස්ස සහගත ditthිගත විප්‍රයුක්ත සසංකාරික හතරවෙනි සිත. උපේක්ඛා සහගත ditthිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත හයවෙනි සිත. උපේක්ඛා සහගත ditthිගත විප්‍රයුක්ත සසංකාරික සිත අටවෙනි සිත. දෝමනස් සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංකාරික සිත 10වෙනි සිත. දැන් මෙතන පටලවා ගන්නට එපා. මෙතන අවුලක් හදාගෙන තියාගන්න එපා. මෙතන ඔබට අවශ්‍ය කරන්නේ මොකද මේ මුල්ම කාලේ ඉගෙන ගන්නකොටත් අපට මේ පොඩ්ඩක් මෙතන හිතන්න එහෙම ඉතුරුවක් වෙලා තිබුණා. ඒ කියන්නේ අපි මේ මනසට හොඳට පුරුදු කරගත්තේ කීප වතාවක් මේක මෙනෙහි කරලා. මොකද ආරසිත ඔයිට ඉස්සෙල්ලා සිත ආපු ක්‍රමයට වඩා මේකේ වෙනසක් තියෙනවා.
හැබැයි ඔයිට ඉස්සරලා ආපු සිත්වල යෙදෙන චෛතසික මතක තියාගන්නට වඩා හැබැයි මේකේ හරි පහසුවක් තියෙනවා. ලෝකෝත්තර සිත්වල, ආගත සිත්වල, ඊළඟට සෝබන සිත්වල ඊට වඩා මේකේ හරි පහසුවක් තියෙනවා. මොකද මේකේ ක්‍රම හතක් තියෙනවා සිත් 12ක්. හරි ලේසි. එතකොට ඔන්න බලන්න දැන් 6 වෙනි ණය ක්‍රමය කුමක්ද? සසංකාරික සිත් 5 ණය ක්‍රමය. පළවෙනි ණය ක්‍රමය කුමක්ද? පළවෙනි අසංකාරික සිතේ ණය ක්‍රමය. සිත් චෛතසික යෙදෙන ආකාරය. එදෙම් 2 3 4 5 6. 7 වෙනි ණය ක්‍රමය එකක් විදියට ගන්නෙ. චෛතසික වල යෙදීමේ සමානත්වය සලකලා. චෛතසික 15යි යෙදෙන්නේ. උද්දච්ච සම්පයුත සිතේ විචිකිච්ඡා සම්පයුත සිතේ වැඩ කරන චෛතසික 15යි. හැබැයි සමාන නැහැ. වෙනසක් තියෙනවා. එවනම් ඔන්න දැන් අපට දැන් ඒ ණය ක්‍රම 7 මේක මේ අහපු ප්‍රශ්නේ එකයි මේ. මෙසේ අකුසල සිත් 12 වෙන් ගණන් වශයෙන් සත් ආකාරයකින් චෛතසික සංග්‍රහ වෙනවා කියලා කියන ඔන්න මම කියපු එක. ඒකට මතක තියාගන්න. ඔන්න මේ ගාථාවත් මතක තියාගෙන අර්ථය සිංහලට ලියාගත්තොත් හොඳ වෙයි. ඔන්න බලන්න. ඒකෝණ වීස මොකේද? ඒකෝණ වීස 19ක් චෛතසිකයේ දෙන්නේ. පළවෙනි අසංකාරික සිතෙත් 19යි. දෙවෙනි අසංකාරික සිතෙත් 19යි. ඉතින් පළවෙනි අසංකාරික හිත මොකක්ද? සෝමනස්ස සාග දීප්තිගත සම්පයුක්ත අසංකාරික සිත. දෙවෙනි අසංකාරික හිත සෝමනස්ස සාගත දීප්තිගත විප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට දීප්තිගත විප්‍රයුක්ත වල චෛතසික වල අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ. දීප්තිගත සම්පයුක්ත වෙනකොට දිට්ඨියයි ලෝභයයි දිට්ඨියයි දීප්තිගත විප්‍රයුක්ත වෙනකොට දිට්ඨිය වෙනකොට විකල්ප වශයෙන් මාන්නය. ඒ නිසා සිසු චෛතසික වල වෙනසක් නැහැ. ওই දෙකේ මාරු වීමක් වෙනවා. එච්චරයි. එතකොට මාරු වීම වල සංඛ්‍යාත්මකව අඩු වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකෝණ වීස කියලා කියන්නේ පළවෙනි අසංකාරික සිතේ සහ දෙවෙනි අසංස්කාරික කියන සිත් දෙකේ චෛතසික වල යෙදීම. අට්ඨාරස කියන්නේ තුන්වෙනි අසංකාරික සිතේ සහ හතරවෙනි අසංකාරික හිතේ දෙන චෛතසික ප්‍රමාණය. ඒකේ ප්‍රීති තුන්වෙනි එකයි හතරවෙනි එකයි. ඒකේ දෙන චෛතසික ප්‍රමාණ 18ක් වෙන්නේ ඇයිද කියලා දැන් අපට අතනදී අපට කියලා දුන්නා. එතකොට ඒ 18 දැන් 18 තමයි මතක තියෙන්නට ඕනේ. ඒක සාමාන්‍ය වශයෙන්වත් 18 මතක. ඕනනම් බලා ගන්න පෙරගෙන. ඒකේ බලා ගන්න මම මේකේ අපට දැන් මේ ඕන මේකේ මේ තියෙන වඩ පස්වෙනි ඡේදයේ තෙවන අසංකාරික සිතේ යෙදෙන ප්‍රීතිය හැරාන ප්‍රීතිය අඩු වෙනවා. ඒකේ ප්‍රීතිය අඩු වෙනවා. උපේක්ඛා සාගත එතකොට තුන්වෙනි අසංකාරික හිත කියන්නේ මොකක්ද? හිත පේලිය නම් පස්වෙනි සිත. තුන්වෙනි අසංකාරික හිත කියන්නේ සිත පේලිය සිත 8 ක්‍රමයට ගත්තොත් නම් අනුපිළිවෙලට පස්වෙනි සිත. හැබැයි අසංකාරික කියන පිළිවෙලට ගත්තොත් තුන්වෙනි සිත. ආන්නේ කියන ඒ තුන්වෙනි හිතේ චෛතසික 18යි. ඊළඟට හතරවෙනි අසංකාරික හිත කියලා කියන්නේ උපේක්ඛා සාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට ඒකෙත් අර විදිහටම දිට්ඨිගත සම්ප්‍රයුක්ත වෙනකොට දිට්ඨියයි ලෝභයයි දිට්ඨියයි යෙදෙනවා. දිට්ඨිගත විප්‍රයුක්ත වෙනකොට ලෝභයයි මාන්නයයි. ඒක තමයි කියන්නේ අඩු වෙන්නේ චෛතසික වලින් ප්‍රීතිය අඩු වෙනවා. ඒ දෙකම උපේක්ඛා සාගත උනානේ. ඒක තමයි 18ක් බවට පත් වෙන්නේ. 19 18ක් බවට පත් උනේ මේ 3යි 4යි කියන සිත්වලදී. 3යි 4යි කියන අසංකාරික සිත්වලදී ඒක උපේක්ඛා සාගත වෙන නිසා. හොඳ. එතකොට ඒ නිසා 18ක් බවට පත් වුණා. ඊළඟට ඔන්න 5 පස්වෙනි සිත කියලා කියන්නේ මොකද? පස්වෙනි අසංකාරික හිත කියලා කියන්නේ මොකක්ද? දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත. ඒක චෛතසික 20යි. ඕනනම් එහා පැත්ත එරලා ඕන බලා ගන්න. හැබැයි ඔය හොර වැඩේ නිතර කරන්න පුරුදු වෙන්නට එපා. ඉතින් අනේ සමාන 13නේ 13 ප්‍රීතියයි වෙනවා. දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත විතර ප්‍රීතිය නැහැ. ඒක 12යි.
එතකොට 12යි අනිත් සර්ව අකුසල සාධාරණ ටික වැඩ කරනවා. එතකොට 16යි. 16යි දෝෂ චතුස්කය වැඩ කරනවා 20යි. ආයි මොකද මේ හොයන්න තියෙන්නේ? දෝෂ විස්සාමච්චරෙන් කුච්චක්. මෝහ අහිරිකං අනොත්තප්ප. එතන 8යි. අනි සමාන වලින් ප්‍රීතිය අයින් වෙනවා. එතකොට 12යි 20යි. මහා ලොකුවට අපේ ඔච්චර කොහමද වහිතන් දෙපා ඔය තරම් අමාරුවක් නෑ මේකේ. මුගක් අයට වෙලා තියෙන අපි ගන්නකොට ස්වාමීන් වහන්සේලාට ඕක තමයි වෙලා තිබේ. ඔක්කොම හිතා ගන්න එකපාරට. එකපාරට බුදුරජාණන් වහන්සේලාට හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේලාට එකපාරට හිතන්න බෑ ඒක අරමුණයි. ඉතින් අපි කොහොමද මේ වැඩිපුර අරමුණ හිතන්නේ? නිසා එක ආදියරකට මේ ආදියර කරගන්නවා ඊළඟ ආදියර කරගන්නවා. එහෙම යන්න එච්චරයි. ඊළඟට බලන්න 6 වෙනි ණය ක්‍රමය. 6 වෙනි ණය ක්‍රමය කියලා කියන්නේ සසංකාරික සිත් 5. සසංකාරික සිත් 5. සසංකාරික පමණ සසංකාරික සිත් 5 2යි 4යි 6යි 8යි 10යි. ඒකෙන් සසංකාරික 4ක් ලෝභ මූලයේ 10 වෙනි සිත ද්වේෂ මූලයේ සිත. එතකොට සිත් 5යි සිත් 5යි. ඒ සිත් 5 යෙදෙන චෛතසික මොකද මේක කියන්නේ? වැඩි කරන්න කියලා ක්‍රමය කියන්නේ. මේක වැඩි කරන්න. දැන් මේක ඒකෝණ වීස කියලා කීවේ අසංකාරික පළවෙනි සිතේ දෙවෙනි සිතේ යෙදෙන චෛතසික 19. අට්ඨාරස කියලා කීවේ අසංකාරික 18 වෙනි සිත මේ තුන්වෙනි සිතේ හතරවෙනි සිතේ වැඩ කරන චෛතසික. වීස කියලා කීවේ අසංකාරික පස්වෙනි සිතේ වැඩ කරන චෛතසික මොකක්ද? දෝමනසගත පටික සම්පයුත්ත. ඒක වීස. ඔන්න කියනවා ඒක වීස කියලා කියන්නේ අර 19 ආපු දෙකට එකතු කරගන්න කියනවා තීන මිද්ද. එතකොට 2යි 4යි. 2යි 4යි කියන සිත් දෙකට අපි එකතු කරගන්න මොකක්ද? තීන මිද්ද. එතකොට 21යි. අන්න ඒක වීස. ඊළඟ වීසති ඒ කීවේ 18 වැඩ කරේ. ආන්න ඒ අසංකාරිකයි සසංකාරික වෙනකොට එකට එකතු වෙනවා තීන මිද්ද. එතකොට 20ක් බවට පත් වෙනවා. ද්වේවීස කියලා කීවේ අර 20ක් වැඩ කරනවා කියලා කීවේ පස්වෙනි අසංකාරික හිතේ දෝමනසගත පටික සම්පයුත්ත අසංකාරික ඒකට එකතු වෙනවා තීන මිද්දය සසංකාර වෙනකොට 10 වෙනි සිතනේ 10 වෙනි සිත. ඒ සිතට අපි ගත්තට පස්සේ වැඩ කරන චෛතසික 22ක්. ඒ කියන්නේ දෝමනසගත පටික සම්පයුත්ත සසංකාරික සිත. ඊළඟට පන්න රසෝ ඉති. ඒ කියන්නේ පන්න රස කියන 15ක් වැඩ කරනවා මොකේද? අවසාන සිත් දෙකේ. උද්ධච්ච සම්පයුත්ත සිතේ විචිකිච්ඡා සම්පයුත්ත සිතේ. ඒකේ 15 වැඩ කරනවා. එතකොට කියනවා අකුසලේ සත්තධාටිත. අකුසල සිත් කොටසේ 7 ආකාරයකින් මේ චෛතසික පිහිටලා තියෙනවා. එතකොට කියනවා සාධාරණාච චත්තාරෝ. එතකොට කියනවා සාධාරණාච චත්තාරෝ කියලා කියන්නේ සර්වා කුසල සාධාරණ 4ක්. සමානාච දසාපරේ. ඒ කියන්නේ අන්‍ය සමාන සිත් වලින් 10කුත් තවත් 10කුත්. ඒ කියන්නේ පොදුවේ යෙදෙනවා කියන එක මේ කියන්නේ. ඒ ටික කියනවා ඒතේ චුද්දස මේ 14 සබ්බා කුසල යෝගිනෝ පෞච්ඡන්ති. සියලු අකුසල් එකට යෙදෙනවා කියලා කියනු ලැබෙත් කියලා කියනවා. එතකොට දැන් මෙතනදී ගන්න දැන් පොදුවේ යෙදෙන ටික ගත්තාට පස්සේ මෝහෝ අහිරිකං අනොත්තප්පං උද්දච්චං. ඒ 4. ඊළඟට දසාපරේ කියනකොට අන්‍ය සමාන තව 10ක් තියෙනවා කියලා කියන්නේ මොකක්ද අඩු වෙන්නේ? දැන් අන්‍ය සමාන වලින් අස්සෝ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතීන්ද්‍රිය මානසිකාර. ඒ ටික කොහොමත් වැඩ කරන්නේ සර්වචිත් සාධාරණනේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අතන විතක්කෝ විචාරෝ විරිය. මෙන්න මේ කියන විතරකයයි විචාරයයි වීරයයි මේ අකුසසිත 12ම වැඩ කරනවා. එන මොනවද වැඩ කරන්නේ නැත්තේ? අදිමොක්කෝ පීති ඡන්ද. ඒ තුන වැඩ කරන්නේ. දැන් මේක මේ අපිට බලන්න දැන් මේ උද්දච්ච සම්ප්‍රයුක්ත ගන්න ඡන්ද පීති වැඩ කරන්නේ.
උපේක්ඛා සහගත සිත්වල සියල්ලකම ප්‍රීතිය වැඩ කරන්නේ. එතකොට ඒක අයින් වෙනවා එතකොට. ඊළඟට මේ විචිකිච්ඡා සම්පයුක්ත සිතේ අදිමොක්ඛය වැඩ කරන්නේ නැහැ කියනවා. එතකොට මොනවද අයින් වෙන්නේ? ඡන්දයයි, ප්‍රීතියයි, අදිමොක්ඛයයි. ඒ තුන වැඩ කරන්නේ. අනිත් විතක්ක, විචාර, විරිය වැඩ කරනවා. එතකොට ඒ තුනයි අතන සර්වජිත සාධාරණ 7යි 10යි. එන්නේ 10 තමයි මෙතන මේ කීවේ දසා පරේ කියලා කීවේ මේ අකුසල සාධාරණ 4යි අන්‍ය සමාන වලින් 10කුයි කියන මෙන්න මේ ටික ගත්තට පස්සේ මෙන්න මේ ඒතර 14ක් වෙනවනේ. අකුසල සාධාරණ 4යි අන්‍ය සමාන වලින් 10යි. මෙන්න මේ කියන 14 සබ්බා කුසල යෝගිනෝ සියලු අකුසල් එක යෙදෙනවා කියලා කියනු ලැබෙත්. ඉතින් ගාතාව පාඩම් කරගෙන මතක තියාගන්න. මතක තබ්බවන්න මට බෑනේ. මම පුළුවන් තරම් මේ තෝරලා දෙනවා. ඉතින් මම හැමදාමත් ඔබට පාඩම් කියනකොට කියන්නේ ඔබට මේක පාඩම වේගවත් වැඩි නම්, පමා වැඩි නම්, විග්‍රහ කරනවා මදි නම්, විග්‍රහ කරනවා වැඩි නම් කියන්නේ ඔබට කියලා දෙන්නනේ. මට ඉගෙන ගන්න කරන වැඩක් නෙවෙයිනේ. ඔන්න බලන්න දැන් සමහර මේ අභිධර්ම කියනකොට සමහර තැන්වල අපිට වේගෙන් යන්න පුළුවන් පාඩම් ගණනාවක් එක දවසකට. දැන් අපිට ඊළඟට මිශ්‍රක සංග්‍රහ කියලා හැම කොටසක් එනවා. අපිට වේගෙන් ගියයි. හැබැයි මේ හරි එහෙම වේගෙන් මට ගියයි. මාත් ඒ කාලේ හැමින් තමයි ගියේ. ඒ නිසා දැන් මේකෙන් පාඩම් කොච්චරක් කරලා ඉවර කරාද පිටු කොච්චර ඒක නෙමෙයි අදාළ වෙන්නේ. බලන්න හොඳට තේරුම් ගන්නට. ඔන්න ඊළඟට අපිට බලන්න දැන් ප්‍රශ්න ටික තියෙනවා. මේ ප්‍රශ්න ටිකෙන් ආය පාරක් ආවර්ජනය කරනවා. මේ කියපු ටිකම ආයෙත් ආවර්ජනය කරනවා. එතකොට දැන් මෙතන මේ ප්‍රශ්න ටික වෙහස කරදරයක් විදිහට ගන්නට එපා. අර කියපු එක ආය කියනවනේ. ආය කියන්න සලස්සන්නේ ඇයි? මේවා ඉගෙන ගන්නකොට මේ පොත් ලියනකොට ඒ සංස්ලටත් හිතෙන්න ඇති මේ තැන් ශිෂ්‍යයට නීරස වෙනවා. පදයක් විදියට සමහරු ගන්නවා කියලා දකින්න ඇති. ඒක නෙමෙයි නැත්තම් මේ ගාථාත් හදලා මොනවට ඒ ප්‍රශ්නක් දෙන්නේ. පාඩමත් අර්ථතරන් දීර්ඝ විස්තර කරලා. ඒවා යෙදෙන චෛතසික ආයෙ මේ ගාථා වලට සම්පින්දනය කරලා. ආයෙ මේ මොකටද ප්‍රශ්නත් අහන්නේ. ඔන්න සෝමනස්සාග දීටිගත සම්පයුත් අසංකාර චිත්තේ චෛතසික කෙතෙක් යෙදෙද්ද කියලා අහනවා. ඔය කියන්නේ දැන් මතක තියෙන්නට ඕනේ එතකොට. සෝමනස්සාග දීටිගත සම්පයුත් අසංකාර චිත්තේක පළවෙනි සිතනේ චෛතසික 19යි. ඒතකොට ඒක කවරහුද කියලා. ඉතින් Tamanට හැකියාව තියෙන්නට ඕනේ එතකොට අහුල ගන්න. මොනවාද? අන්‍ය සමාන 13ම ගන්නවා. අන්‍ය සමාන 13ම අරගත්තට පස්සේ ඊළඟට ඒකට එකතු වෙනවා බලන්න අන්‍ය සමාන පස්සෝ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රේ මානසිකාර සෝමනස්සාගත දීටිගත සම්ප්‍රිත සංකාරික හිත ඊළඟට විතක්කෝ විචාරෝ අදිමොක්කෝ විරියම් පීති ඡන්ද ඊළඟට සර්වකුස සාධාරණ 4 මෝහෝ අහිරිකං අනොත්තප්පං උද්දච්ච 17යි 13 4යි 17යි ලෝභෝ දිට්ඨි 19යි දැන් කියන්නේ ඉස්සලා අපි 19ක් එකපාරම කොහොමද එකතු කරන්නේ කියලා කල්පනා වෙනවනේ ඉතින් නිකන් ගාන හැදිලා ඇවිල්ලා ඊළඟට ඔහු කවරහුද කියලා අහලා තියෙනවා ඒකෙන් දැන් උත්තර දුන්නේ සෙසු අකුසල් 11 යෙදෙන චෛතසිකද වෙන් වශයෙන් පැහැදිලි කරන්න කියලා ඉතින් මේ ණය ක්‍රමයටම ගියාට පස්සේ හරි ඊළඟට අපි ගන්නවා දෙවෙනි අසංකාරකයේ 19 ඊළඟට තුන්වෙනි අසංකාරකයේ ඒකේ ප්‍රීතියයි ඒකනේ 18ක් වෙන්නේ එතකොට මුල් අසංකාරික දෙකේ වෙනසක් වෙන්නේ මොකද හේතුව පළවෙනි එකේ දිට්ඨියයි ලෝභයයි දිට්ඨියයි එනවා ඊළඟට දෙවෙනි අසංකාරිකයේ ලෝභයයි මාන්නයයි තුන්වෙනි අසංකාරික හිත නම් වූ සිත් වලින් පේරියට ආවට පස්සේ පස්වෙනි සිතේ ලෝභ සිත් වල ඒ සිතේ උපේක්ඛා සාගත නිසා ප්‍රීතිය නැහැ
එතකොට ඒ නිසා ඒක තමයි ඒක 18ක් බවට පත් වෙනවා. 18. එතකොට ඊළඟට හතරවෙනි සිත උපේක්ඛාසගත ditthිගත විප්පයුත්ත. ඒත් 18යි. ඉතින් ඒ විදිහට අහුලා ගන්නට. එහෙම නැතුව ඔබ මෙහෙම අහුලනවා නම් ඒක හොඳයි. නමුත් මේ ක්‍රමය ලේසි. දැන් ඔබට සමහරලාට ඉතින් පළවෙනි සිතේ අහුලලා දෙවෙනි සිතේ චෛතසික අහුලලා තුන්වෙනි සිතේ එහෙම ආවනම් හොඳයි නිකන්. එහෙමනම් පින්වතුනි මේකට ණය ක්‍රම එනවා කීයක් දන්නවද? දැන් මෙතන 1 2 3 4 5 කියලා වනේ ණය ක්‍රම සිත් 10ට ණය ක්‍රම 5. එහෙනම් අරකටත් තියෙනවා ණය ක්‍රම 5ක්. ඉතින් අමාරුයි. මේක මේ සෙට් ටික 19යි 19යි 18යි 18යි 20යි හදලා 19 ඒවා දෙකට ආය දෙක දෙක එකතු වෙනවා 21 21 බවට පත් වෙනවා 18 දෙකට දෙක දෙක එකතු වෙනවා තීන මිද දෙකතර 20 20 බවට පත් වෙනවා 21ට දෙකක් එකතු 22ක් බවට පත් කොච්චර ලේසි ඈ ඉතාලේසි එහෙම දාපේ ඒ නිසා ඒක මතක තියාගන්න ඕනේ. එතකොට ඔබට මේ සේසු අකුසල් සිත්වල මේ යෙදෙන චෛතසික කිව්වට පස්සේ ඔබ මේකේ කියන ක්‍රමෙම මේ හත් ආකාරයකින් චෛතසික සංග්‍රහ වෙනවා කියන්නේ ඒ ක්‍රමයෙන් මතක තියාගන්න. එහෙම නැත්නම් අර විදිහට අහුලන්න යන්න එපා. එහෙනම් පළවෙනි සිතේ දෙවෙනි සිතේ තුන්වෙනි සිතේ හතරවෙනි සිතේ එහෙම නැත්නම් ඔබට ගොඩක් මතක තියාගන්න වෙනවා එතකොට. දැන් මෙහෙම කරගත්තට පස්සේ ඔබට ලේසි. පළවෙනි අසංකාරික සිත් ටික අරගෙන අසංකාරික සිත් 10 මේ සිත් 5යි ඒ සිත් 5ේ ඊළඟට ඒවත් එක්කම ඊට පස්සෙන් එනවා සසංකාරික ඒ සිත් වලට අපට දා ගන්න තියෙන්නේ අර අසංකාරික සිත් වලට දාපු චෛතසික ගන්න දෙක දෙක එකතු කරගන්න. තීන මිද්දේ. එතකොට පළවෙනි සිත් පළවෙනි අසංකාරික හිතේ 19යි සසංකාරිකයේ 21යි. දෙවෙනි අසංකාරිකයේ 19යි ඒකේ සසංකාරිකයේ 21යි. ඊළඟට තුන්වෙනි අසංකාරිකයේ 18යි තුන්වෙනි සසංකාරිකයේ 20යි. පස්වෙනි අසංකාරික හිතේ 18යි හයවෙනිවට එන සසංකාරික හිතේ 20යි. ඊළඟට පස්වෙනි අසංකාරික සිතේ ඒ කියන්නේ දෝමනසගත පටික සම්පයුක්ත. ඒකේ චෛතසික 20යි. ඒකෙම සසංකාරික හිතට එනකොට තීන මිද්ද එකතු වෙනවා 22යි. එච්චරයි. එනිසා ඒ විදිහට ඒ චෛතසික වල හඳුනා ගන්න. ඊළඟට ඔබට දැන් උද්දච්ච සම්පයුක්ත සිතටයි විචිකිච්ඡා සම්පයුක්ත සිතට යනවා හරි ලේසි. උද්දච්ච සම්පයුක්ත සිතේ අපි දන්නවා අර විදිහට ගත්තට පස්සේ විතක්කෝ මේ පස්සෝ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාර කියන මේ හත කොහොමත් හැම සිතක වැඩ කරනවනේ. ඒකට කුසල්ද අකුසල්ද විපාකද ක්‍රියාද ඒ අසහේතුකද අහේතුකද දිහේතුකද කිසි අදාළක් නැහැ. හැම සිතක වැඩ කරන නිසා සර්ව චිත්ත සාධාරණ කියන්නේ ඒ හත අපි ගත්තම මොන උද්දච්ච සම්පයුක්ත සිතේ චෛතසික අහුලන්න යන්නේ. ඊළඟට අපිට මේක කියවා විතක්කෝ විචාරෝ අදිමොක්කෝ විරියම් පීති ඡන්ද කියලා කියවනේ. ඒකේ අපිට කියවා මේ ප්‍රීතියයි ඡන්දයයි නේද? ඔව්. ප්‍රීතියයි ඡන්දයයි දෙක මේක වැඩ කරන්නේ නැහැ. ප්‍රීතිය වැඩ කරන්නේ උපේක්ඛාසගත නිසා ඡන්දය උද්දච්ච සම්පයුක්ත සිත කොහොම දුර්වල එකක් කැමැත්ත කියන එක වැඩ කරන්නේ නැහැ. එතකොට චෛතසික කීයක් අයින් වෙනවද? දෙකක් අයින් වෙනවා. චෛතසික දෙකයි. කීයකින්ද? 6. ඉතුරු වෙන්නේ 4යි. ඒ 4යි අතන 7යි 11යි. ඊළඟට සියලු අකුසල් සිත් වල වැඩ කරන මෝහ අහිරිකං අනුත්තරපං උද්දච්චං ඒ 4යි. එතකොට 15. ඊළඟට විචිකිච්ඡා සම්පයුක්ත සිතේ අපි දන්නවා සබ්බචිත්ත සාධාරණ හත කොහොමද වැඩ කරනවා. ඊළඟට ඒකේ වැඩ කරන්නේ නැති ප්‍රකීර්ණක තුනක් කියවනේ. ප්‍රීතියයි ඡන්දයයි අදිමොක්ඛයයි. අදිමොක්ඛයෙන් දැඩිව අරමුණේ පිහිටා සිටීමක් නැහැ. ඒ නිසා අදිමොක්ඛය නැහැ. එතකොට ඒතර 3යි. 3යි අතර 7යි 20 10යි. 10යි සර්ව කුසල සාධාරණ 14යි. ඊළඟට විචිකිච්ඡා 15යි. මතක තියාගන්න. අනියත යෝගී චෛතසික යෙදෙන සිත් දක්වන්න කියලා කියනවා. අනියත යෝගී චෛතසික ඉස්සලා හඳුනා ගන්න. අනියත යෝගී දිට්ඨි මාන ඉස්සමච්චරේ කුච්ච
දිට්ඨි මාන වැඩ කරන්නේ ලෝභ සිත්වල. දෝෂ හිසා මච්චරිය කුක්කුට වැඩ කරන්නේ ද්වේෂ සිත්වල. ඒකට ඒකට උත්තරය ඇවිල්ලාද? චෛතසික දක්වන. සර්ව කුසල යෝගී චෛතසික කෙතෙක්ද කියලා අහනවා. හතරනේ මෝහ අහිරකනොත් උද්දච්ච. ඊළඟට අදිමෝක්ෂය නොයදෙන සිත කිමෙක්ද? මොකද විචිකිච්ඡා සංකේත සිත උපේක්ෂා. හේතු කීම එක ප්‍රබල කාරණක පිටානේ නැති නිසා. ඊළඟට වෙන්වෙන් ගණන් වශයෙන් බලතොත් අකුසල චෛතසික 12 චෛතසික කීආකාරයකින් යෙදෙද? 7 ආකාරයකින්. සප්තදා කුසල යෝගිනෝ කියලා කියේ. මේ කියවනේ නේද? සප්තදා කුසලේ ටික. සප්තදා අකුසලේ ටික. 7 ආකාරයකින් අකුසල කොටසේ චෛතසික වැඩ කරනවා. ඊළඟට ඔන්න බලන්න අපට තියෙන පාඩම දැන් එකින් එක එකතු වෙනවා. හැබැයි පෙර පාඩම හරියට කරගෙන ආව නම් ඔය ප්‍රශ්නේ නැහැ. ඔන්න බලන්න අහේතුක සිත් යෙදෙන චෛතසික. එතකොට දැන් අපට අවසාන කාණ්ඩේ සිත්වල යෙදෙන චෛතසික දක්වන අවසාන කොටස. අහේතුක සිත් ටික දැන් ඔබට අහේතුක සිත් ටිකවත් මතක නැත්නම් මේවා කරලාම ආරයි. අකුසල අහේත් මේ සිත් කාණ්ඩවත් මතක හිටින්නේ නැත්නම් මන් දන්නේ කොච්චර දුර යන්න හම්බ වෙයිද කියලා. අහේතුක සිත් 18වත් මතක නැත්නම් කුසල හේතුක විපාක 7යි. කුසල හේතුක විපාක 8යි. ඊළඟට අකුසල විපාක 7යි. එතකොට අපිට මතක් වෙන්නට ඕන ඇයි මේ අකුසල හේතුව කියන්නේ නැත්තේ කියලා. ඔක මා පාඩම් කරන කාලෙම කිව්වා. අකුසල හේතුක සිත් 7යි කියලා කියන්නේ නැහැ. අකුසල විපාක සිත් 7යි. කුසල හේතුක විපාක කියලා කියනවා. මොකද කුසල වල තියෙනවා සහේතුක විපාකයි අහේතුක විපාකයි දෙකම. ඒ නිසා කුසල විපාක කියනකොට කෙනෙක් කියොත් කුසල හේතුක විපාකද කුසල සහේතුක විපාකද කියලා අහන්නට පුළුවන්. එතකොට අකුසල විපාක කියලා කිව්වොත් එහෙම අකුසල හේතුක විපාකද අකුසල කුසල විපාකද අහන්න බෑ. මොකද අකුසල කොහොමත්ම අහේතුකම තමයි. අකුසල විපාක මේ සහේතුක සිත් නැහැ. සහේතුක විපාක නැහැ අකුසල වල. ඔන්න බලන්න. ඒ ටික තමයි කියාගෙන. එතකොට අකුසල විපාක 7යි, කුසල අහේතුක විපාක 8යි, අහේතුක ක්‍රියා 3යි. සියල්ල 18යි. අහේතුක සිත් 18 කියන්නේ ඔන්න මතක නැත්තම් බලන්න කියනවා. එහි යෙදෙන චෛතසික පහසු පිළිවෙලින් මෙහි දක්වනු ලැබේ. ඉතින් මට දැන් මෙතනදී මේ ඔබෙන් අහන්න බෑ මේක. මේ නැත්තම් මං කෙලින්ම අහලා වචනෙන් ටොක්ක්ක් කනිනවා. මතක නැහැ. අතින් නම් අනින්නේ වචනකින් ටොක්ක්ක් කනිනා බැරි වෙන කට්ටියට. කරන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නද? ඒකත් වාසනාව. නැත්තම් මේ දැන් මෙච්චර කියලා දිලා තේරෙන්නේ නැහැ. සෝමනස්සාගත හයතොත්පාද චිත්තේහි. සෝමන ඕන බල එතනත් දැන් කියන්නේ දැන් අපට හිතේ දැන් ඉතින් උපේක්ඛාසාගත චක්ඛු විඥාන සිත ඉස්සරලා තියෙන්නේ කියලා. නෑ මේ අපට පහසු ක්‍රමයක් කියලා දෙන්න. එහෙම වුණොත් ණය ක්‍රම 18ක් තියෙන්නට ඕනේනේ. සිද්ධ 18නේ. දැන් අපට මේ ලේසි ක්‍රමයක් කියලා දෙන්න. ඕන බලන්න ඉස්සරවම ගන්නවා සෝමනස්සාගත හයතොත්පාද චිත්තේ චිත්තපාද 10 වෙනි පාඩම් බලන්න කියලා කියනවා. ඡන්දේ හැර අන්‍ය සමාන 12 චෛතසික සංග්‍රහ වෙන්න ලේසි. එකක් අඩු වෙනවා. ඡන්දය අඩු වෙනවා. හස්තෝපාද සිතේ. ඊළඟට මොන පළවෙනි එක. වොත්තපන හේවත් උපේක්ඛාසාගත මනෝද්වාරා වර්ජින චිත්තේ ඡන්ද පීති දෙක. අන්න උඩේකේ ඡන්දය නැහැ කීවා. මනෝද්වාරා වර්ජින සිතේ මොකද වෙන්නේ? ඡන්දයයි පීතිය දෙකක්. ඔන්න ලේසි එතකොට. පළවෙනි එකේ අන්‍ය සමාන කොහොමද මේකේ අන්‍ය සමාන විතරනේ වැඩ කරන්නේ එතකොට එන මොකුත් අර එතකොට එහෙම ගත්තාට පස්සේ ඔන්න එකෙන් අයින් වෙලා යනවා. පළවෙනි එකේ 12යි දෙවෙනි එකේ 11යි ඊළඟට සෝමනස්සාගත සම්තීර්ණ චිත්තේහි ඡන්ද වීරිය දෙක වැඩ කරනවා. එතකොට ඒකෙත් කීයද? ඒකෙත් 11යි ඊළඟට
මනෝ ධාතු ත්‍රිකයේ ඔන්න දැන් කියන්නේ මොනවද මනෝ ධාතු ත්‍රිකය කියලා පොතේ හොඳේ මනෝ ධාතු ත්‍රිකය කියලා කියන්නේ පංචද්වාර වර්ජනයයි උපේක්ඛා සගත සම්පටිච්ඡන දෙකයි. දැන් අපි ඒ කාලෙම ඔබට කිව්වා මේවට විශේෂ නම් මේවා. සෝබන සිත් කියවට පස්සේ ආය එතන විස්තර කරන්නේ මතක තියෙනට. දැන් මෙතන මනෝ ධාතු ත්‍රිකය. ඒතකොට මනෝ ධාතු ත්‍රිකය කියන එකේ කියනවා අහේතුක පටිසන්ධි යුගලේ අන්න අහේතුක පටිසන්ධි යුගලේ. දැන් ඔබට මතක මොකද අහේතුක පටිසන්ධි යුගලේ කියලා කියන්නේ? උපේක්ඛා කුසල අකුසල විපාක ගොඩේ තියෙන උපේක්ඛා සාගත සම්තිරණ සිත. ඊළඟ කුසල විපාක ගොඩේ තියෙන උපේක්ඛා සාගත සම්තිරණ සිත. ඒ ටිකට කියනවා අහේතුක පටිසන්ධි යුගලේ කියලා. මෙන්න මේ කියලාතර සිත් කීයක් තියෙනවද? සිත් පහක්. ඒ සිත් පහේ ඡන්ද. එතකොට මනෝ ධාතු ත්‍රිකයේ අහේතුක පටිසන්ධි යුගලයේ කියන සිත් පහේ වැඩ කරන ඡන්ද ප්‍රීති විරිය කියන ඒ ටික හැර. එහෙනම් අනිත් සමාන 10ක් පමණයි වැඩ කරන්නේ. මනෝ ධාතු ත්‍රිකය ඔන්න තෝරලා දෙනවා. ඒ මනෝ ධාතු ත්‍රිකයේ එකට මනෝ ධාතුව කියන්නේ ඇයිද කියලා කියනවා විඥාන ධාතුමෙන් විශිෂ්ට මැනීමේ කෘත්‍යයක් ප්‍රබල කෘත්‍යයක් නොකරන නිසා තමයි මේක පටන් ගන්න අවස්ථාව වාගේ හිතක ඒ නිසා ඒකට මනෝ ධාතුව කියලා කියනවා. සිත් 89 සත්ත්ව විඥාන ධාතු වශයෙන් බෙදතොත් දැන් මේකත් අවශ්‍ය කරනවා. ඉදිරියට යනකොට සත්ත්ව විඥාන ධාතු අර කියන්නේ අර අපිට විභංගයට යනකොට කියන්නේ කති චිත්තානි කියන කති චිත්තානි කති ධාතුය කති ආයතනානි කති කන්දා කති හේතු කති ආහාරා දැන් කති විඥානානි නැත්නම් කති චිත්තානි කියනකොට මේ සිත්නේ පේලියට ඔක්කොම සෝමනසාග දිටික සංපිත සංකාරකේත සසංකාර එහෙම ලියාගෙන යන්නේ නැහැ. පිටු කරන ක්‍රමයක් තියෙනවා. ආනේකයි සප්ත විඥාන ධාතුවට. ඒවා මේ විශේෂ සංග්‍රහ කිරීම මේවා අපට අවශ්‍ය වෙනවා ඒ ක්‍රමයට ඉගෙන ගන්න එක. ඔන්න ඒ ටික කියනවා චක්කු විඥාන සිද්දක චක්කු විඥාන ධාතුවයි සෝත විඥාන සිද්දක සෝත විඥාන ධාතුවයි ගාන විඥාන සිද්දක ගාන විඥාන ධාතුවයි ජීවා විඥාන සිද්දක ජීවා විඥාන ධාතුවයි කාය විඥාන සිද්දක කාය විඥාන ධාතුවයි පංචද්වාර වර්ජනයේ සම්පටිච්ඡන දෙකයි මනෝ ධාතුවයි ඉතුරු සිත් 76 මනෝ විඥාන ධාතු. ඔන්න විඥාන ධාතු හතට බෙදලා ගිය ආකාරය. සිත් 89 විඥාන ධාතු හතකට බෙදලා ගිය ආකාරය. දැන් මම පොත වලලා නෙවෙයි අපට කිව්වේ. ඒක තමයි ඒ හැකියාව තිබිය යුතුයි. ඊළඟට අහේතුක ප්‍රතිසන්දි යුගලේ ගැනත් ඔන්න මෙතන ඔබට කියලා දෙනවා මතක නැත්නම් ඒක තමයි ආවයි. ඊළඟට මේක කියනවා 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි කියන්නේ මොනවද? දෙපස් විඥාන. දෙපස් විඥානේ. උපේක්ඛා සාගත චක්කු විඥාන කුසල විපාක අකුසල විපාක. උපේක්ඛා සාගත සෝත විඥාන කුසල විපාක අකුසල විපාක. මේ විදිහට එක දෙක එනවනේ. අන්න ඒ සිත් 10 ගත්තට පස්සේ සාරෝචිත සාධාරණ 7 විතරයි වැඩ කරන්නේ. කොච්චර ලේසිද බලන්න. දෙපස් විඥාන නම් ඔය කියන්නේ අකුසල විපාක කුසල විපාක වශයෙන් දැක්වූ විඥාන දෙක. චක්කු විඥාන දෙක, සෝත විඥාන දෙක, ගහන විඥාන දෙක, ජීවා විඥාන දෙක, කාය විඥාන දෙක. ඉතින් මේ සානස් ගොඩාක් ඉතින් මේ ආධුනිකයාට එපා නොවෙන්නට නැවත අර පරණ පාඩම් වලින් ගෙන හර දක්වන ඉතින් හරි මේ ඉතින් සිද්ධ වෙනවා උනාසේ කොයිලෝ ඉතින්. ඔන්න කියනවා ද්වාදස ඒකාදස. ඒ කියන්නේ හයතෝපාද සිතේ ඡන්දේ නැහැ. ද්වාදස. අනි සමාන ධාතුන් විතරයි කියවන්නේ මේ හේතුක සිත්වල යෙදෙන්නේ. එතකොට ඒකෙනොත් එකක් යෙදෙන්නේ නැහැ මොකද්ද? මෙන්න මේ කියන ඡන්දේ වැඩ කරන්නේ නැහැ අසිතෝපාද සිතේ. ඒකාදස ඡන්ද ප්‍රීති දෙකම වැඩ කරන්නේ උපේක්ඛා සාගත මනෝද්වාර වර්ජන සිතේ. දස ඊළඟට අපිට සෝමනසාගත සම්තිරණ නේද ගත්තේ. ඔව්. ඒකේ වැඩ කරන්නේ ඡන්ද විරිය. නෑ. වැරදි. ඒකේ චෛතසික වැඩ කරන්නේ 11මනේ. මාරු වීමක් ඡන්ද ප්‍රීති කියන එකට ඒකේ ඡන්ද විරිය වැඩ කරන්නේ. එතකොට ප්‍රීතිය වැඩ කරනවා සෝමනස්ස නිසා. එතකොට ඒ ටිකේ ඒකේ ඒ දෙකේම කීයද වැඩ කරන්නේ? ඒ කියන්නේ මනෝද්වාර වර්ජ උපේක්ඛා සාගත මනෝද්වාර වර්ජනේහි සහ සෝමනස්සාගත සම්තිරණයෙහි
චෛතසික සමානව වැඩ කරන්නේ ඊයද 11යි. 11යි වැඩ කරන්නේ. අද වෙනසක් තියෙනවා. ඊළඟ මනෝ ධාතු ත්‍රිකේස අන්න සිත් පහක ඒක වැඩ කරනම ඡන්ද ප්‍රීති විරිය. අන්න ඒක තමයි දස. මනෝ ධාතු ත්‍රිකේස හේතුක ප්‍රතිසන්දි යුගලයේ කියන සිත් පහේ වැඩ කරන්නේ දස 10යි. ඒක බලා ගන්න මේ තියෙන ඡන්ද ප්‍රීති විරිය. අනේ සමාන ධාතුනේ තුනක් අඩුනම 10යි. දස කීවේ එකයි. සත් දස ඊළඟට කියනවා දෙපස් විඤ්ඤාණ 10යි. 10 වැඩ කරන්නේ. එච්චරයි. මේ 10 වැඩ කරන්නේ 7යි. අන්න බලන්න දැන් අර අපට ණය ක්‍රමාව නම් 18ක් යන්න තියෙන එක කීයකට කෙටි කරාද කියලා බලන්න. හස්තෝපාදේ 1යි ඊළඟට වොත්තපන එතන 1යි ඊළඟ සෝමනස්සාග සම්තිරණ 1යි ඊළඟට මෙතන සිත් පහක් මනෝ ධාතු ත්‍රිකය ආදී. එතකොට පහකට නේද මේ සංග්‍රහ කරන්නේ. ක්‍රම පහකට. පහකට සංග්‍රහ වෙච්ච අතරට 11ක් වැඩ කරන සිත් තිබුණානේ සමාන වශයෙන්. ඒ කියන්නේ මනෝද්වාර වර්ජනයේ සහ සෝමනස්සාග සම්තිරණේ මනෝද්වාර වර්ජනයේ ඡන්ද ප්‍රීති වැඩ කරේ නෑ. සෝමනස්සාග සම්තිරණේ ඡන්ද විරිය. ඒ දෙක වැඩ කරන චෛතසික වල සමානයි දීමක් තියෙනවානේ. එතකොට නායකම 4යි. හස්තෝපාදේ තනියෙන් චෛතසික 12යි වැඩ කරන්නේ. ප්‍රකාශාගත මනෝද්වාර වර්ජනයේ සෝමනස්සාගත සම්තිරණේ කරගත්තට පස්සේ චෛතසික දෙකක් අඩු වෙනවා. පළවෙනි එකේදී ඡන්ද ප්‍රීති, දෙවෙනි එකේදී ඡන්ද විරිය අඩු වෙනවා. ප්‍රීති එකට එකතු වෙනවා. එතකොට එතන 11ක් වැඩ කරනවා. සමානයිනේ. ඒ නිසා එක ණය ක්‍රමයක්. ඊළඟට මනෝ ධාතු ත්‍රිකයේ සහේතුක ප්‍රතිසන්දි යුගලයේ කියන මේකේ වැඩ කරනවා කියලා කිව්වේ චෛතසික 10යි නේ. 10යි වැඩ කරන්නේ 10යි. ඡන්ද ප්‍රීති විරිය කියන තුනම වැඩ කරන්නේ. එතකොට ඒක එක ණය ක්‍රමයක්. ඒක තමයි මේකේ දස කියලා කියන්නේ දස සත්ත්‍ය කියලා කියන මොකේද? දෙපස් විඤ්ඤාණ. සිත් 10 වැඩ කරන්නේ 7යි. ඒ විදිහට ගත්තාට පස්සේ චතුබ්බිදෝ හතරාකාරයි මේකේ ණය ක්‍රම. අට්ඨාරස අහේතුකේසු 18ක් වූ අහේතුක චිත්තෝත්පාදවල චතුබ්බිදෝ සංග්‍රහව. හතරාකාරයෙන් තමයි එක සංග්‍රහය වෙන්නේ. මෙසේ 18 හේතුක සිත්ති වෙන්වෙන් ගණන් වශයෙන් සතර පරිද්දකින් චෛතසික සංග්‍රහ වන්නේ හතරාකාරයකින්. 12යි 11යි 10යි 7යි. චෛතසික වැඩ. ඒ විදිහට ගත්තට පස්සේ හතරාකාරකින් චෛතසික සංග්‍රහ වෙනවා. චෛතසික සංග්‍රහ වෙනවා. සියලු සංග්‍රහ විදි එකතු කොට බලතොත් ලෝකෝත්තර සිත්ති පස්සාකාරයයි, මහග්ගද සිත්වල පස්සාකාරයයි, කාමසෝමන සිත්වල 12 ආකාරයයි, අකුසල සිත්වල 7 ආකාරයයි, අහේතුක සිත්වල 4 ආකාරයයි කියලා 33ක් සංජිත වශයෙන් ගත්තම 33 ආකාරයකට තමයි මේක චෛතසික සංග්‍රහ වෙලා ගියේ. ඒක මේ අපට මේ මතක තියාගැනීමේ පහසු දෙස. මතක තියාගැනීමේ පහසු දෙස තමයි කරලා තියෙන්නේ. නැත්නම් ඒ ණය ක්‍රමය ඇතුලේ තව යෙදෙන ක්‍රම තියෙනවා. දැන් අපි මෙතන ගත්තානේ හස්තෝපාදයයි සහ නෑ ප්‍රකාශාගත මනෝද්වාර වර්ජනයයි සෝමනස්සාග සම්තිරණේ වැඩ කරන චෛතසික සමානව 11 සෝමනස්සාග සම්තිරණේ වැඩ කරන චෛතසික වලයි සෝමනස්සාගත සම්තිරණ සිතේ වැඩ කරන චෛතසික වල සහ ප්‍රකාශාගත මනෝද්වාර වර්ජන සිතේ වැඩ කරන චෛතසික වල වෙනසක් තියෙනවා. සංඛ්‍යාත්මකව සමානයි. ඒ සංඛ්‍යාව ඇතුළේ තියෙන චෛතසිකයේ අන්තර්ගතයේ වෙනසක් තියෙනවා. ඔන්න ප්‍රශ්න අහනවා. හස්තෝපාද චිත්තේ චෛතසික කෙතෙක් යෙදෙද ඔහු කවරෝ? චෛතසික වැඩ කරන්නේ 12යි. අනේ සමාන ධාතුනෙන් අඩු වෙන්නේ ඡන්දය. ත්‍රුටි වැඩ කරනවා.
පස්සෝ වේදනා සංඥා චේතනා එකප්පුත ජීවිතේන්ද්‍රිය මනසිකාර විතක්කෝ විචාරෝ අදිමොක්කෝ විරියං ප්‍රීති ඡන්දන ඊළඟට පංචද්වාරා වර්ජන මනෝද්වාරා වර්ජන සිත් කියදෙන චෛතසික පංචද්වාරා වර්ජනය ඇතුළත් වෙන මනෝ ධාතු ත්‍රිකයටනේ එතකොට ඒක වැඩ කරන චෛතසික 10යි අඩු වෙන්නේ මොනවද ඡන්ද ප්‍රීති විරිය ඊළඟට මනෝද්වාරා වර්ජන සිතේ වැඩ කරන්නේ චෛතසික 11යි අඩු වෙන්නේ ප්‍රීතිය ප්‍රීතියයි ඡන්දයයි මනෝද්වාරා වර්ජන ඊළඟට සත්ත්ව විඥාන ධාතු වෙන් කොට දක්වා දැන් ඔබට ඒක තේරෙනවා තෝරලා දුන්නා සත්ත්ව විඥාන ධාතු වෙන් කර දක්වන්න කියලා කියනවා චක්කු විඥාන ධාතු ආදී වශයෙන් චක්කු විඥාන ධාතු වේදන චෛතසික හතයි අහේතුක පටිසන්ධි යුගලය කියන්නේ මොකද්ද කියලා සම්පීර්ණ ප්‍රේක්ෂාසගත සම්පීර්ණ දෙක අකුසල විපාක ගොඩේ සහ කුසල හේතු විපාක ගොඩේ තියෙන එහි කවර චෛතසික යෙදෙද්ද කියලා ඒ ඡන්ද ප්‍රීති විරියය හැර අනිත් ටිකේ දෙනවා අර සිත් අපට පහක් කියවනේ ඒ පහෙන් අනුධාතු ත්‍රිකේ සහ ආයතන පටිසන්ධි යුගලයේ චෛතසික අපිට කිව්ව 10යි වැඩ කරන්නේ ඡන්ද ප්‍රීති විරිය හැර චෛතසිකයන්ගේ 33 සංග්‍රහණය දක්වන්න කියලා කියපු ටික තමයි ලෝකෝත්තර සිතන පස්සාකාර කියන ආදිවාසී තුනකින් මෙතකින් දෙපනස් චෛතසිකද ඔවුන්ගේ ස්වභාවය විස්තර කරන චෛතසික වල ස්වභාවයන් විස්තර කරනවා ඔවුන්ගේ සංප්‍රයෝග ණය කියලා කිව්වේ එක චෛතසිකයක් වැඩ කරන සිත් ගණන සංග්‍රහ ණය සිතක වැඩ කරන චෛතසික ගණන සංප්‍රයෝග ණය නම් සංප්‍රයුක්ත කියන එකම තමයි පස්සාදී එක් චෛතසික මේ සිත්වල යෙදෙන්නේ ක්‍රික දක්වන්න එකනේ ගත්තේ අපි නේද විතරකේ ගත්තොත් විචාරය ගත්තොත් අපි පංච පඤ්ඤා සත්‍ය සත්‍ය අනාදිවසික විස්තර කරගෙන ගාතාත් කීකී සංග්‍රහණය කියලා කියන්නේ සෝතාපට්ටි මග්ග චිත්ත ආදී එක් සිතෙහි මේ චෛතසික යෙදෙන එක ක්‍රමය මේ චෛතසිකයන්ගේ ආකාර දැක්වූ තම්නි සංප්‍රයෝග ණය දැක්වූ බව දැනගන්නේ කියලා කියනවා ඉතින් එහෙමනම් ඔන්න ඔය දෙක සංප්‍රයෝග ණය සංග්‍රහ ණය මතක තියාගන්න ඉදිරියට නැත්තම් අමාරුයි වෙටේ. ඔච්චර දැන් චෛතසික පාදේ ඉවරයි. චිත්ත පාදයක් ඉවරයි. දැන් එතකොට මේ චෛතසික පාදය චිත්ත පාදයයි චෛතසික පාදයයි හොඳටම ප්‍රගුණ වෙලා තියෙන්නට ඕනේ. මොකද ඔය පාද දෙකට වඩා ටිකක් පමණ ඊළඟ පාදයේ සංකීර්ණයි. ප්‍රකීර්ණක පාදයේ ඇතැම් තැන් සංකීර්ණයි සමස්තය නෙමෙයි ඇතැම් තැන් සංකීර්ණයි. කොට ඒක තේරුම් ගැනීම සඳහා ඔය චිත්ත පාදයේ චෛතසික පාදයේ පිළිබඳව ප්‍රගුණත්වය විශේෂයෙන් චෛතසික පාදයේ පිළිබඳව ප්‍රවීණත්වය බෙහෙවින්ම ඔබට උපකාර වෙනවා. එමනම් අද දවසට වැඩසටහනේ සමාප්තිය ලබනවා. සියලු දෙනාටම මේ ධර්මඥානයේ ඒකාන්තයෙන් භාවනා ඥානයට නාම රූප ආදී හඳුනා ගැනීමට අනිත්‍ය ආදී